පින්වත් ඔබ හැම දිනකටම සදහවතුනි ලොව දිය හැකි දානයන් අතරින් උතුම්ම දානමය පින්කම ධර්ම දානමය පින්කම. එනිසාවෙන් ඔබේ ජීවිතය උතුම් වූ සද්ධර්මය තුලින් ආලෝකමත් කරගන්නට නිරතුරුවම උත්සාහ දරන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය කුරුණෑගල බැදිරි පරිශ්‍රයේ සිට පටිගත කරමින් ඔබ වෙනුවෙන් ගෙනෙන සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ දම් සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමු කොට සාදු නාදනම්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ අවුලේගම වල්පාලුව පදිංචි එච්.එච්. සිරිමල් හාමි මෑණියන්, එච්.එම්. සෝමාවති මෑණියන්, එච්.එච්. විමලාවති පුංචි මණිකා, සෝමාවති, නන්දාවති, අනුලාවති යන පින්වත් පිරිස. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් පටන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්
අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නයි. පිනතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නෛර්යානික ධර්ම රත්නය යම් කෙනෙක් ශ්‍රවණය කරලා මහත් කුසල් අනුමෝදන් වෙන්න ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම බණ අහන්න කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම බණ අහන්න කියලා සඳහන් කරාම ඒ කොහොමද කියන කාරණාව විශේෂයෙන් ත්‍රිපිටකයේ සඳහන් කරනවා. බණ අහන්න වාඩි වෙනකොට මේ උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන එක ගාථා රත්නයක්. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරින මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරි. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ ගවයන් බලාගත්ත නන්ද කියන ගොපල්ලා හදිසියේ මරණයට පත්වීම නිමිති කරගෙන භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට අනාථ පිණ්ඩික සිටුතුමාගේ ගවයෝ බලාගත්ත මේ නන්ද කියන ගොපල්ලා. හැබැයි ගොපල්ලෙක් වුණාට හරි ධනවත් කියලා සඳහන් කරනවා. බොහොම ධනෙන් ආඩ්‍ය නමුත් තමන් කරගෙන ආපු කාර්යය ඒ විදිහටම කරන්න වග බලාගෙන තිබුණා. නන්ද බොහෝම හිත හොඳ සේවකයෙක්. කෘතගුණ දන්න සේවකයෙක්. අඩ මසකට වතාවක් මසකට හමාරකට වතාවක් තමන්ගේ හාම්පුතා බලන්න යන්නේක නන්දගේ පුරුද්ද. ඒ යනකොට පස්ගෝ රසයම අරගෙන යනවා. අනාථ පිණ්ඩික සිටි මාලිගාවේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බණත් අහනවා. සවැත් නුවරට ගියපු විවේක තියෙන වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් යනවා. එහෙමත් බණ අහනවා. මෙහෙම කටයුතු කරපු නන්ද එක දවසක් බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මටත් අනුකම්පා කරන සේක්වා මගේ ගෙදරිනුත් දානයක් වළඳන්න වැඩම කරන සේක්වා කියලා ආරාධනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. නමුත් අහවල් දවසේ වඩින්නම් කියලා දිනයක් සඳහන් කළේ නැහැ. ඒකට හේතුව තමයි නන්ද හරි ශ්‍රද්ධාවන්තයි. නන්ද ශ්‍රද්ධාවන්ත වුණාට තාම නන්දගේ ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කල් ගන්නේ ඒ අවස්ථාවේ නේක. මෙහෙම කාලයක් ගෙවිලා ගියා.
බුදුරජාණන් වහන්සේ එක දවසක් ධර්මචාරිකාවේ වැඩම කරලා ආපහු වඩින අතරතුර නන්දගේ ගෙදර තියෙන ප්‍රදේශයෙන් වැඩියා. ඒ අවට තියෙන වනාන්තරයක බුදුරජාණන් වහන්සේ විවේකීව නතර වෙලා වැඩ හිටියා. හැබැයි නන්දට ආරංචියක් ලැබුණා බුදුරජාණන් වහන්සේ අද මේ ප්‍රදේශෙ වැඩ ඉන්නවා කියලා. නන්ද කල්පනා කළා යන්න ඕනේ ආපහු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. අපේ ගම් පළාතටම වැඩලා. නන්ද බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා එකත් පසෙක වාඩි වෙලා ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරලා නන්ද කල්පනා කළා මගේ පැරණි ආරාධනාව නැවත සිහිපත් කරන්න කාලයයි. ඒ අනුව නැවතත් ඒ ආරාධනාව මතක් කරලා ඉල්ලීමක් කළා ස්වාමීනි හෙට මගේ ගෙදර දානේ වළඳන්න බැරිද කියලා. බුදුරජාණන් වහන්සේ එහෙමනම් හෙට වඩින්නම් කියලා පොරොන්දු වුණා. නන්ද ගෙදර ගිහිල්ලා දානෙට අවශ්‍ය සියලුම දේවල් සූදානම් කළා. තමන්ගේ ගෙදර දිව්‍ය මාලිගාවක් වගේ සැරසුවා. බුදුරජාණන් වහන්සේ වඩින මගත් අපූර්වට සැරසිලි කළා. පිනතුන් ඉතින් මේ කතාවෙන්ම නන්ද ධනවත් බව අපිට වැටහෙනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයයි හෙට දානෙට වඩින්න. ආසන පනවන්න ඕනේ. තවත් නොයෙක් කටයුතු සූදානම් කරන්න ඕනේ දානෙත් හදන්න. නිවස සරසන්නත් ඕනේ මග දෙපස සරසන්නත් ඕනේ. නමුත් නන්ද හෙට වෙනකොට මේ ඔක්කොම ඉවර කරනවා. ඒ කියන්නේ නන්දට කොයිතරම් පිරිස් බලයක් තියෙනවද? නන්දට තවත් වෙනත් භවභෝග සම්පත් කොච්චර තියෙනවද? ඒක අපිත් එක්ක සංසන්දනය කරාමයි වැටහෙන්නේ. සමහර වෙලාවට 7-8 නමකට අපේ ගෙදර දානෙට ආරාධනා කරාම අපි කී දවසක් ගන්නවද ඒ සඳහා නිවස සූදානම් කරන්න. නමුත් නන්ද හෙට කියලා ආරාධනා කරලා මේ ඔක්කොම කරනවා. බුදුරජාණන් වහන්සේත් සුදුසු වෙලාවට නන්දගේ ගෙදරට වැඩිය භික්ෂු සංඝයාත් එක්ක. නන්ද බොහෝම ශ්‍රද්ධාවෙන් ප්‍රණීත දාන වේලක් පූජා කළා. දානේ වළඳලා ඉවර වුණාම නන්ද බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා නැවත ආරාධනාවක් කළා. ස්වාමීනි අද ඉඳලා දවස් 7ක්ම මගේ දානේ පිළිගන්න පුළුවන් නේද කියලා. ඒකටත් බුදුරජාණන් වහන්සේ එකඟ වුණා. නන්ද එක දිගටම දවස් 7ක්ම දන් දුන්නා. 7 වෙනි දවසේ දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ නන්ද ඇතුළු පිරිසට ධර්ම දේශනාවක් කළා. ධර්ම දේශනාව අවසානයේ නන්ද අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයම ලබා ගත්තා. දැන් නන්දගේ නුවණ මුහු කුරා ගිහිල්ලා. නන්දට මේ ජීවිතේම සෝවාන් වෙන්න පින් තියෙන බවත් ඒ සඳහා නුවණ මුහු කුරා යා යුතු බවත් බුදුරජාණන් වහන්සේ දන්න නිසා තමයි නන්දගේ ආරාධනාව පිළි අරගෙන සෑහෙන කාලයක් නන්දගේ නිවසට වඩින්න නැතුව හිටියේ. බුදුරජාණන් වහන්සේ නන්දගේ නුවණ මෝරපු බව විතරක් නෙමෙයි දැන්. නන්ද සෝවාන් වෙන බව විතරක් නෙමෙයි දැන්. නන්ද ගැන සියලුම තොරතුරු දන්නවා වගේම නන්ද අද සතර අපායෙන්ම නිදහස් වෙන බවත් දන්නවා. ඒ වගේම නන්ද මැරෙන බවත් දන්නවා. එතකොට නන්ද දන්නවද මං අද මැරෙනවා කියලා? නන්දට එහෙම කිසිම කල්පනාවක්. නන්දගේ එහෙම බලාපොරොත්තුවක් ඇත්තෙම නැහැ. අද මැරෙන්නේ.
නමුත් ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. නන්ද දන් දෙනකොට, නන්ද දානි බෙදෙනකොට, නන්ද සිරිපා සෝදනකොට, නන්ද දානි ගෙදර අනික් අය මෙහෙයවනකොට, මේ සියලුම කටයුතු කරනකොටත් බුදුරජාණන් වහන්සේ අද අහවල් වෙලාවේ නන්ද මැරෙනවට මරණයට පත් වෙනවා කියන එක දන්නේ. නන්දත් නොදන්නේ, නන්දගේ බිරිඳත් නොදන්නේ, නන්දගේ දරුවොත් නොදන්නේ, නන්දගේ හිතමිත්‍රයොත් නොදන්නේ. ඒ උතුම් කාරණාව, ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මැනවින්ම දන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ අද දවසේ මරණයට පත් වුණා. නන්දට දුගතියකට නොයන්න මග හැදුවා. පින්නතුනි මේක විශේෂයෙන් බුදුරජාණන් වහන්සේලාගේ සිරිත. සසරින් මිදෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා හොයාගෙන සුදුසු වෙලාවට සතපුම් 100,000 ගණන් නමුත් ඔහු වෙනුවෙන් වඩින්න බුදුරජාණන් වහන්සේ සූදානම්. මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක් මා විසින් පාරමිතා පුරන ලද්දේ විවේකීව නිදහසේ සුගන්ධ කුටි ඇතුළට වෙලා කාලය ගත කරන්න නෙමෙයි, සංසාර සාගරයේ තරණය කරන්න වීරිය තියෙන අයට මග කියලා දෙන්නයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ නිතරම සිහිපත් කරන කටයුත්ත. දානේ වළඳලා ඉවර වෙලා අවසාන ධර්ම දේශනාවත් සිදු කරලා භික්ෂූන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ නන්දගේ නිවසින් පිටත් වුණා. නන්ද බුදුරජාණන් වහන්සේගේ පාත්‍රෙත් අරගෙන පසු ගමන් කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ නන්ද නවත්තන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දන්නවා දන් දීලා ඉවර වෙලා මගේ පස්සෙන් එන නන්ද අය කීයටවත් ජීවිතෙත් අරගෙන ගෙදර එන්නේ නැහැ කියලා. සමහර වෙලාවට මගට ඇරලා එන්න මේ යන්නේ. තාම නන්ද දවල්ක ආහාර අරගෙනත් නැති වෙයි. සමහර වෙලාවට ආහාර අරන් ඉන්නත් එක්ක. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරන්නේ සියලු දෙනාම එක්රැස් වුණාට පස්සේ කියලා. අපි පින්කම් ගෙදරක් නිමා වුණාම අනික් අයට කෑම දෙන්න කලින් ඉක්මනට අනුශාසනා කරලා පිටත් වෙනවා. ගෙදර අය නිදහසේ පින්කමට සහභාගී වෙන්න ආපු අයට ඊට පස්සේ කෑම දෙනවා. ඒක සාමාන්‍යයෙන් අපේ සිරිතනේ. භාග්‍යතුන් වහන්සේගේ සිරිත ඊට වඩා හරි වෙනස්. මොකද අපි පින්කම ඉවර වෙලා ස්වාමින් වහන්සේ දානානිසංස පැහැදිලි කරනකොට බණ අහන්න ඉන්නේ ටික දෙනයි. සමහර අය ආපු පිරිසට කෑම දෙන්න සූදානම් වෙනවා. ඇවිල්ලා ඉන්න පිරිස කෑම කන්න සූදානම් වෙනවා. ටික දෙනෙක් තමයි අවසාන දේශනාවට සහභාගී වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම නෙවෙයි. උයලා පිහලා දානේ සකස් කරපු සියලුම දෙනා සියලු වැඩ ඉවර කරලා දේශනාවට සහභාගී වෙනකන් බලාගෙන ඉන්නවා. හැමෝටම අර්ථයක් කරන්න ඕන නිසා. සියලු දෙනාටම යහපතක් කරන්න ඕන නිසා. සමහර වෙලාවට රැස් වෙලා ඉන්න පිරිස වැඩි. පහසුවෙන් බණ අහන්න ඒ නිවස ඉඩ මදි නම් බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් කතා නොකර දානේ වළඳලා නැගිටලා වැඩ කරලා තියෙනවා. සමහර අවස්ථාවල් වල මිනිස්සු කල්පනා කරලා තියෙනවා අද දානේ රස නැද්ද? ප්‍රණීත මදිද? අපෙන් අඩුපාඩුවක් වුණාද? වරදක් සිද්ධ වුණාද? භාග්‍යතුන් වහන්සේ කතා නොකරම වඩින්නේ.
නමුත් ඒ වඩින්නේ ඇයි? බුදුරජාණන් වහන්සේට තරහ වෙනවද කවුරුවත්? රස තෘෂ්ණාවෙන් ලෝභකමක් තියනවද භාග්‍යතුන් වහන්සේ? එහෙම දෙයක් නෑ. නමුත් මේ වඩින්නේ මේ ඉන්න පිරිසට සුදුසු තැනක බණ අහන්න සුදුසු තැනක් හොයන්නේ. සමහරලාට ගිහිල්ලා හොඳට ඉඩකඩ තියෙන වනාන්තරයක නැත්තම් පිට්ටනියක් වාගේ තැනක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. මේ මිනිස්සුත් පස්සෙන්ම යනවා. එහෙම බණ අහපු අවස්ථා ගැන සඳහන් වෙනවා. දැන් නන්දගේ ගෙදරින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. නන්දත් පසු ගමන් කරනවා. සෑහෙන දුරක් නන්ද යනවා. සෑහෙන දුරක් ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ නන්දට සඳහන් කළා දැන් ඉතින් නන්ද ආව ඇති. දැන් ගෙදර යන්න කියලා. නන්ද බුදුරජාණන් වහන්සේට වැඳලා පාත්‍රයේ උපස්ථායකයන් වහන්සේලාට දීලා නන්ද ගෙදර යන්න කියලා හිතුවා. නන්ද හැරිලා යන්න හදනකොටම කැලෑවෙන් ආපු ඊතලයක් නන්දගේ ශරීරයේ සිදුරු කරගෙනම මතුවලා අනිත් පැත්තට ගියා. ඒත් එක්කම නන්ද එතනම මැරිලා වැටුණා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහටම වඩිනවා. පිටිපස්සෙන් වඩින සංඝයා තව ඉන්නවා. නන්දට ඊතලයේ ඇමිනෙනකොට නන්ද මැරිලා වැටෙනවා. භික්ෂුන් වහන්සේලා දැක්කා. විහාරයට වැඩම කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවට වැඩියට පස්සේ මේ කාරණාව සඳහන් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නන්දගේ ගෙවල් පැත්තෙන් මීට 7 දිනකට කලින් වැඩියා. ඒ වැඩම කිරීම නන්දට යහපතකට වඩා අයහපතක් කළා. නන්ද භාග්‍යතුන් වහන්සේගේ පසුගමන් කරනකොට බොහෝ දුර එන්න ඉඩ ඇරියා. නන්ද මගින් නතර කරලා ආපහු ඇරියා නම් නන්දට අර වාගේ අපරාධයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එදා ඒ පැත්තට නොවැඩියා නම් ඒත් නන්දට පස්සෙන් එන්න හේතුවක්. ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට අයහපතක් කළා නේද කියලා කිව්වා. ආන් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි මේ ගාථා රත්නය දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි නන්ද අද ගෙදර හිටියත් මැරෙනවා. නන්ද අද සිව් දිසාවෙන් කොයි පැත්තට ගියත් අනු දිසාවන්ගෙන් කොයි පැත්තට ගියත් නන්ද මැරෙනවා. අද නන්දගේ මරණය නවත්තන්න සමත් කෙනෙක් නැහැ කියලා. එනම් භික්ෂූන් වහන්සේලා නොදන්නව වුණාට නන්ද මැරෙන බව, මැරෙන හැටි, මැරෙන වෙලාව, මැරෙන තැන, මැරෙන හේතුව ඔක්කොම භාග්‍යතුන් වහන්සේ කලින්ම දැනගෙන ඉඳලා ඉතියි. නන්ද ආරාධනාව කරනකොටත් නිවසට වඩින්න ඕන කාලයත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. දන් දීලා ඉවර වෙලා නන්ද මැරෙන බවත් ඉදත් දන්නවා. මේ ගාථා රත්නය දේශනා කළා. දිසෝ දිසං යන්තං කෛරා. කාටද මේ දිසෝ කියලා කියන්නේ? හොරාට. දිසෝ දිසං යන්තං කෛරා. යන්තං කෛරා කියලා කිව්වේ යමක් කරයිද? දිසෝ දිසං. හොරෙකුට යමක් කරයි. වේරී වාපන වේරින. වේරී වාපන කියලා වේරී කියලා කි වෛරක්කාරය. වේරී වාපන වේරින. වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට යමක් කරයි. ඇයි මේ හොරෙකුට වෛරක්කාරයෙකුට කියන කාරණාවම ගත්තේ මෙතෙන්ට? පින්නතුනේ හොරෙකුට අපේ ගෙදර ඇවිල්ලා අපි හරි හම්බ කරගත්ත බඩු බාහිර ආදී පැහැරගන්නේ
හොරාට මහ ලොකු උත්සාහයක් දරන්න ඕනේ නැද්ද? රාත්‍රියක අපි නිදාගෙන ඉන්නවා. ගෙදරට හොරෙක් එනවා. ඒ හොරාට විරුද්ධව අපිට කරන්න දෙයක් නැහැ. මොකද සමහරලාට අතේ කඩුවක් තියෙනවා. එහෙම නැත්නම් තුවක්කුවක් තියෙනවා. සමහරලාට ඒ තුවක්කුව බොරු එකක් වෙන්නත් පුළුවන්. සෙල්ලම් කරන්න ළමයිට ගෙන දුන්න එකක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ ආයුධය දැක්ක ගමන් අපි බය නැද්ද? අපි බයයි. ජීවිතේට ඒ තරම්ම කැමති නිසා හොයාගත්ත සල්ලි ටික රං රිදී මුතුමැණික් ටික ඔක්කොම අරන් ගියත් කමක් නැහැ. අපේ ජීවිතේ බේරලා යනවා. කවුරුවත් කෑ ගහන්න එපා වෙඩි තියනවා කියලා කිව්වොත් කවුරුවත් කෑ ගහන්නේ නැහැ. කවුරුවත් හෙල්ලෙන්න එපා කියලා කිව්වොත් ගෙදරත් කැත්තක් කඩුවක් තිබුණත් ගන්න යන්න හෙල්ලෙන්නේවත් නැහැ. එතකොට හොරාට අමාරුද අපේ බඩු ටික ගන්න? බොරු ආයුධයක් පෙන්නලත් ඒක කරන්න. හැබැයි එහෙමද හොරේ තවත් හොරෙකුගේ ගෙදරකට ගිහිල්ලා බඩු ගන්න. මොකද මෙයත් හොරා නිසා හොඳටම දන්නවා ගන්න හැටි. හැබැයි ඒ යන ගෙදර මිනිහත් හොරා නිසා ඔහුත් හොඳටම සූදානම් වෙලා ඉන්නේ හොරු එන්න පුළුවන් කියලා. සමහරට මෙයා ආයුධ සහිත පිරිසක් අරගෙන ඒ ගෙට ඇතුල් වෙනකොට ගෙදර හිමිකාරයාගේ වටේටම ආයුධ සහිතව පිරිසක් තියලා ඉන්නවා වෙන්න පුළුවන්. පාතාල නායික තවත් පාතාල නායකයෙක් එක්ක ගැටෙන්න ගියහම ඒකේ බිහිසුණු බව අපි සමහරලාට විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් අහනවා දකි. ඊළඟට හිතන්නකො පින්නතුනි සිංහෙකුට මුවෙක් ඔය කුළු හරකෙක් ගෝනෙක් අල්ලගන්න සිංහයාට සටනක් තියෙනවද? කිසිම සටනක් නැහැ. ඒ සතා සිංහයා දැක්ක ගමන් දුවන එකයි කරන්නේ. එලවගෙන ගිහිල්ලා අල්ලගන්න. නමුත් තවත් සිංහෙක් දැක්කොත් ඒ දෙන්න පොරකන්න ගියොත් එතන තියෙන මහ බිහිසුණු ගැටුමක්. ඇතෙක් තවත් ඇතෙක් එක්ක ගැටෙන්න ගියොත් එතනත් තියෙන්නේ මහ බිහිසුණු ගැටුමක් අපිට බලාගෙන ඉන්න බැරි තරම් බිහිසුණු. කවුරු දිනයිද දන්නේ? කාට අනීද දන්නේ? එහෙනම් එක සමානයෝ දෙන්නෙක් ගැටෙන්න ගත්තාම හරි භයානකයි. ආන් ඒකයි හොරෙක් හොරෙකුට අපරාධයක් කරන්න ගියහම අති බිහිසුණු අපරාධයක් කරනවා. වෛරක්කාරයෙකුට අපරාධයක් කරන්න ගියහම ඒකත් හරි බිහිසුණුයි. ඒකයි මෙතන ඔය කාරණා දෙකම අරන් තියෙන්නේ. හැබැයි හොරෙකුට කරන අපරාධයට වඩා තවත් වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා හරි බිහිසුණු අපරාධයක් මේ ලෝකෙ තියෙනවා. මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කර. පුද්ගල චිත්ත සංතානය තුළ උපදින අකුසල ධර්ම. හොරෙක් අපට කළොත් කරදරයක්. ඒක උපරිමයි නම් එක්ක වෙඩි තියලා මරයි. නැත්තම් පිහියෙන් යනලා කඩුවෙන් කොටලා මරයි. එතනින් එහාට මොකවත් හොරාට කරන්න පුළුවන්. මරණව ඇරෙන්න උපරිමයක් වෙන කරන්න දෙයක් නෑ. නමුත් පින්නතුනි
පාපයට යොමු වෙච්ච හිත අපිට මොකද කරන්නේ? මැරුණට පස්සේ සතර අපායටත් අරන් යනවා. හොරාට පුළුවන් ද අපි අපායට ගෙනියන්න? හොරාට පුළුවන් මරන්න විතරයි. මේ හිතට පුළුවන් මරණින් පස්සේ අපායට ගෙනියන්න. සතර අපාය කියහම නරක, තිරිසන්, പ്രേත, අසුර. නරකේ නම් අපිට පේන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා අපි නිරයේ තියෙනවා කියලා දන්නවා. ඒක බුද්ධ දේශනාවක් නිසා අපි ඒක කවදාවත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ ශ්‍රද්ධාවන්ත. නමුත් පින්නතුනි, තිරිසන් ලෝකේ අපිට හොඳටම පේනවා. කූඹියගේ ඉඳලා, මදුරු වගේ ඉඳලා, පණු වගේ ඉඳලා, අලිය, කොටියා, වල්හා වගේ ලොකු සත්තු දක්වාම ගියා. භයානක සත්තු දක්වාම ගියා. ඔය හැමෝම අපි වගේම මනුස්ස ලෝකෙ හිටපු අය. අපි වගේ ඉගෙන ගත්තා. අපි වගේම රැකී රක්ෂා හොයාගත්තා. අපි වගේම ගෙවල් දොරවල් හැදුවා. අපි වගේම යාන වාහන ගත්තා. අපි වගේම ආවාහ විවාහ වුණා. ඉන් පස්සේ දරු මල්ලු හදාගත්තා. ඔය තිරිසන් ලෝකවල ඉන්න අය ඒ හැමෝම ඒ විදිහටම කටයුතු කරපු අය. මේ ලෝකේ අපි ඔය කියපු හැම දෙයක්ම ඊටත් වඩා මුදුන්පත් කරපු අය. නමුත් මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදිලා ඉන්නේ? තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරයක. එහෙමනම් මේ කතා කරන තිරිසන් ලෝකේ මිනිහෙක් වෙලා හිටපු නැති එකම තිරිසනෙක්වත් නෑ. නමුත් දැන් බලන්නකො ඒ තිරිසනාට ආය මනුස්සාත්ම භාවයක් ලබන්න පුළුවන්ද කියලා. කොයිතරම් කල්යයිද කියලා. දැන් තිරිසන් වෙලා පින් කරන්න පුළුවන්ද? පින් කරන එකම තිරිසනෙක්වත් නෑ. ඊ타ත්ම කලාතුරකින් ඉන්නවා. අපේ බුද්ධ ශාසනයෙන් තිරිසන් ආත්මෙන් නිදහස් වෙච්ච තිරිසන්නු කීප දෙනෙක්. අපි අහලා තිනවා අර මැඩියෙක් පිළිබඳව. ගොපල්ලේ බණ කියන තැනට ඇවිල්ලා ගොපල්ලා බණ අහන්න තමන්ගේ අතේ තිබිච්ච කෙවිත බිමට තියලා ඒකට ටිකක් බර වෙනවා. එතන හිටිය මැඩිය. හරියටම කෙවිත තියලා තියෙන මැඩියගේ ඇඟ උඩ. ගොපල්ලා ඒකට බර වෙනකොට මැඩිය මැරෙනවා. මැරෙනවත් එක්කම කොහෙද ඉපදුනේ? දිව්‍ය ලෝකෙ. අපේ බණ පොතේ යොයිමානුවත් පාළි මණ්ඩුක දිව්‍ය පුත්‍ර වස්තුව කියලා කතාවක්. එහෙනම් මැඩියෙක් වෙලා ඉඳලා මැරිලා ගිහිල්ලා මණ්ඩුක දිව්‍ය පුත්‍ර නමින් දිව්‍ය ලෝකෙ ඉපදිලා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු පාරිලෙය ඇත. පාරිලෙය වනේ හිටපු වඳුර. අර නිතර භාග්‍යතුන් වහන්සේ දකින්න ආපු බකමූණ. මේ වාගේ කීප දෙනෙක් විතරක් තිරිසන් අපායෙන් නිදහස් වුණා. නමුත් සාමාන්‍ය අපි දකින්න තිරිසන්. අපි වැවේ වෙලේ දකින්න කොකෙක් ගැන හිතන්නකො. උදේ ඉඳලා රෑ වෙනකම්ම පින් කරන බවද පේන්නේ. මාළු කී දෙනෙක් අල්ලගෙන ගිලිනවා. පණුව කී දෙනෙක් ගිලිනවා. ඉහිගෙඩියෝ ගෙම්බෝ වගේ සත්තු කොච්චර ගිලිනවද? මේවා ප්‍රාණඝාතද? අපි කළා. ඒ සත්තු කළා. මේක ප්‍රාණඝාතයක්ම තමයි. ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙන්න කාරණා කීයක් ඕනේද? 5ක් ඕනේ. සතෙක් ඉන්න ඕනේ. ඒ සතාට පණ තියෙන බව දැනගන්න ඕනේ. මරන්න හිතෙන්න ඕනේ. මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. උපක්‍රමයට අනුව මරන්න ඕනේ. වර්තමානයේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. තිරිසන් සත්තුන්ට ප්‍රාණඝාත කර්මය සිද්ධ වෙන්නේ නැහැ.
එහෙම එකක් නැහැ. එයාටත් මේ කාරණා පහම පහළ වෙනවා. පහසු උදාහරණයක් හැටියට ගෙදර ඉන්න පූසා ගැන හිතන්න. අපි දකිනවා සමහර වෙලාවට කුරුල්ලු ලේන්නු වගේ සත්තු බිම ඉන්නව දැක්කම පූසා මොකද කරන්නේ කියලා. ගේ ඇතුළේ ඉඳලා දුවගෙන ඇවිල්ලා එයා සමහරට කකුල් දෙක නමාගෙන පාත් වෙලා කොන්ද නමාගෙන යන්නේ අර සතා ගාවට පෙනී කියලා. ගිහිල්ලා වලිගේ හොල්ල ඉඳලා එක පාරම පැනලා අල්ලගන්න. එතකොට පූසා දන්නේ නැද්ද මේ සතෙක් කියලා? දන්නේ. ගොදුරා. පණ තියෙන බව දන්නේ නැද්ද? පණ තියෙන හින්දා තමයි හැංගි යන්නේ දන්නේ හින්දා. මම දැක්කොත් දුවයි කියලා. එතකොට සතෙක් බව දන්නෝ, පණ තියෙන බව දන්නෝ, මරා ගන්න ඕනේ බවත් දන්නෝ. කණ්ඩ මරා ගන්න. උපක්‍රමයේ තමයි පැනලා අල්ලගන්නේ. ඒ ක්‍රමයෙන් බෙල්ලෙන් හපාගෙන ඉන්නවා මැරෙනකම්. මැරුණට පස්සේ තමන්ගේ කෑමට ගන්නවා. එතකොට කාරණා පහම සම්පූර්ණ නැද්ද? පින්නතුනි මේක මේ සතාට තේරෙන්නේ නැත්තම් ඒ සතා පැන අපිටත් කන්න ඕනේ, ගස් කොළන් වලටත් කන්න ඕනේ, ගල් කැට වලටත් කන්න ඕනේ. එහෙම කරන්නේ නෑනේ. එහෙනම් පණ තියෙන බව හොඳටම දන්නවා. එහෙමනම් ප්‍රාණඝාත කර්මපතේ වුන්ටත් රවුම්. ජීවිත කාලෙම මේ විදිහට පව් කරලා මේ සතා මැරිලා සුගතියක යයි. ආපහු යන්නේ සුගතියට. ආයෙත් දුක් විඳලා പ്രേත ලෝකවල වගේ ඉඳලා දැන් තිරිසන් ලෝකෙට ආයෙත් එනවා. പ്രേත ලෝකෙට වඩා හරි භයානකයි තිරිසන් ලෝකෙ. හේතුව പ്രേතයන්ට පින් ගන්න පුළුවන්. අපි ඕන තරම් පින් කරලා පින් දෙන්නේ පින් ගන්න පුළුවන්. හැබැයි තිරිසන්නුන්ට පින් ගන්න බෑ. ඒක විශේෂයෙන් පැහැදිලි කරනවා. තිරිසනෙකුට අපි දෙන පින් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් හිතන්නකො මෙහෙම පව් කර අපි දෙන පිනුත් ගන්න බැරුව කවදද කවුද මේගොල්ලෝ සංසාරයෙන් ගොඩ ගන්නේ කියලා. අන්න ඒක නේද භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මෙවන් උතුම් මනුස්ස ජීවිතයක් ලබාගත් කෙනෙක් සතර අපායට මේ ජීවිතේ ගෙනියන්න එපා කියලා. තිරිසන් ලෝකික වාගේ ඉපදුනොත් කවුද ගොඩගන්නේ? නිරේක ඉපදුනොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණන් ඒ තියෙන දුක නොමැරීම විඳින්න ඕනේ. මැරෙනවා. මැරෙනකොට ආයෙ උපදිනවා. ආයෙත් මැරෙනවා. ආයෙත් උපදිනවා. සුළුපටු ගින්දරක පිච්චෙන්න ඕනේ. මනුස්ස ලෝකේ තියෙන ගින්දර වලින් නිරය ගින්දර වලට උපමා නැහැ පිළිතුරු. අපි මහා ගිනි දකිනවා. ඊටාම සියුම් බොහොම තද ගින්දර දකිනවා. ඊටාම සියුම් තද ගින්දර කියලා කියන්නේ. දැන් අපේ ගංගෙවල් වල කටයුතු කරන අපි ඔය ගඩොල් පෝරන් පුච්චන තැන්, උළු පෝරන් පුච්චන තැන්, ඔය වාගේ තැන් වල ඕන තරම් ඉඳලක් තියෙනවා දැකලා තියෙනවා. නමුත් හිතන්නකො අර කාණු වලට දර දාලා ඒවා පිච්චිලා අඟුරු බහැලා ඒ කාණුව ඇතුලේ අර ගින්දර ඇවිලෙනකොට රතුම රතු පාට. නිකමටවත් හිතෙනවද ඇඟිල්ලක්වත් දාන්න කියලා. කවුරු හරි උස්සලා තල්ලු කෙරුවොත් ඒ කාණුවට අර විදිහට මොහොතින් මොනවා වෙයිද? ගලුත් රත් වෙලා අඟුරුම ගොඩේ. නමුත් ඔය ගින්දර වගේ කොච්චර සැරයක්ද නිරාගින්න. අපි සිතුල් පව් එක උදාහරණයක් තියෙනවනේ. මිගලන්තික කියලා වැඩි පුද්ගලයෙක් දවසකට උගුල් 100ක් හදනවා. එයා එක දවසක් උගුලට අහුවෙච්ච සතෙක් මරාගෙන එතනම පුච්චලා කණ්ඩායි හදනවා. මේ වෙලාවේ තද පිපාසයක් එනවා. මස් කන එක පැත්තක දාලා වතුර හොයාගෙන යනවා. මෙයා වැවට යනකොට වැව වේලෙනවා. ලිඳ ගාවට යනකොට ලිඳ හින්දෙනවා. ඔහොම ගියා සිතුල් පව්වේ පන්සලට.
අපේ රටේ රහතන් වහන්සේලා 12000කට වඩා වැඩ හිටපු තැනක් කියලා අපි සිතුල්පව්ව කියන්නේ. ඉතින් මේ රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ හැම තැනම පැන් කෙන්ඩි තියෙනවා. ඒ දහස් ගණන් රහතන් වහන්සේලා ඉන්නේ. පහසුවෙන් පැන් වලනවා. මෙයා පැන් කෙන්ඩි ගාවට යන පැන් කෙන්ඩි වතුරනේ. පස්සේ බනිනවා දරා ගන්න බැරුව. මෙච්චර පිරිසක් ඉන්නවා බොණ්ඩ වතුර ටිකක් නැහැ. ඒක ඇහෙනවා රහතන් වහන්සේ නමකට. රහතන් වහන්සේ ඇවිල්ලා අර කෙන්ඩිය අරගෙන පැන් දෙනවා. මගේ පැන් තියෙනවා මෙයාට පේන්නේ. පැන් පානය කළාට පස්සේ රහතන් වහන්සේ අහුවා මොනවද කර කර ඉඳලා ආවේ කියලා. කතාව කියනවා. ඊට පස්සේ සඳහන් කරනවා දන්නවද? ඔබ දැන් මනුස්ස ප්‍රේතයෙක් වෙලා ඉන්නේ කියලා. මැරිලා නිරේට යනවා. මෙයාට දරා ගන්න බැරි බයක් උපදිනවා. අනේ ස්වාමීනි මම බේරන්න බෑද කොහොමවත් කියලා. බේරෙනවා නම් එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද කියලා? මහාන වෙන්න. මේ වැද්ද මහාන කරන්න කැමති වුණා. වැද්ද මහාන කළා. හැබැයි මහාන කළාට ස්ථාන 3ක වත් කරන්න ඕනේ. රෑ දවල් නිදි මරන්න ඕනේ මේ වතට යන්න. සිතුල්පව්වේ වත කරන්න ඕනේ. කතරගම කිරිවෙහෙර ගාව වත කරන්න ඕනේ. සිතුල්පව්වත් කිරිවෙහෙරත් අතර තව තැනක වත් කරන්න ඕනේ. මෙහෙ වැඩ කරලා පයින්ම ඊළඟ තැනට යන්න ඕනේ. සතපුම් ගානක් දුර. එතන කටයුතු කරලා ඊළඟට අනිත් තැනට යන්න. ආය පහුවදා මෙතන වැඩ කරන්න මුල් තැනට එන්න ඕනේ. දැන් බණ භාවනා කරන්න කාලයක් තියෙනවා. වෙහෙසේ සීමාවක් තියෙනවද? වැඩ කරන්නයි පයින් යන්නේ. නමුත් මෙයා දන්නවා බණක් භාවනාවක් කරගන්න කාලයක් ඕනෙමයි. ඒ වුණාට රැයට වාඩි වුණාට ඒක කරන්න බෑ. දවල් 30ෙම මහන්සි වෙලා රැයට නිදිමතයි මහන්සි. ඒත් වීරියත් හැරියෙන්නේ. පිදුරු කට්ට බැඳලා මේ දේ කරන්නේ අපායේ ගින්දර පෙන්නුවට පස්සේ. දවල්ට ගෙනහිල්ලා වතුරේ දානවා. රැයට පිදුරු කට්ටයක් ඔළුවේ තියාගෙන භාවනා කරනවා. වතුර හැම පැත්තෙම වැක්කිරනකොට නිින්ද යන්නේ නැති වෙයි කියලා. වෙහෙස නිසා සමහර වෙලාවට ඒත් නිින්ද යනවා. සමහරලාට වතුරට ගිහිල්ලා කරවටක් වගේ බයි. නිින්ද නොයා භාවනා කරනවා. ඒ රහතන් වහන්සේ නමකගෙන් අහනවා ස්වාමීනි මට අපායෙ පෙන්වන්න බෑද කියලා. අපායෙ ගින්දර පෙන්වන්න බෑද කියලා. එතකොට සඳහන් කළා අපායෙ නම් පෙන්වන්න බෑ. නමුත් අපායෙන් ගත්ත ගිනි පුපුරක් පෙන්වන්න කියලා. කැමති වුණා. අමු දැව විශාල ගොඩක් ගොඩ ගහන්න කිව්වා. තෙත දර අමුයි. මෙයා දැන් විශාල දර ගොඩකුත් ඔය අතරේ ගොඩ ගෙවුවා. එහෙනම් හොඳට දර ගොඩ දිහා බලා ගන්න කිව්වා. ගිනි පුපුරක් ගිහින්. නිරෙන් ගිනි පුපුරක් අරගෙන අර තෙත දැව කඳන් උඩට දැම්මා. දානවත් එක්කම දර ගොඩක් ගිනා. හිතන්නකෝ අමු දර කඳන් ගොඩක් ගිනි තියන්නේ අපි කොච්චර වෙහෙසක් දරන්න ඕනද? නමුත් අර ගිනි පුපුර වැටෙනවත් එක්කම අළු වෙලා ගියා. මේකෙන් තමයි තවත් බීතිය වෙන්නේ. අන්තිමට මේ පුද්ගලයා තමන්ගේ ජීවිතයට අර්ථය සම්පූර්ණ කරගන්න. නමුත් මේ නිරේ ස්වභාවය ඒකයි මං කිව්වේ නිරේ ගින්දරට අපේ ගින්දරෙන් කවදාවත් උපමා දෙන්න බෑ. එතකොට වැරදියට පිහිටවගත්ත හිත මේ තරම් භයානක නිරේටත් අපි ගෙනihin දානවා. තිරිසන් ලෝකෙටත් අසුර ලෝකෙටත් ගෙනහිල්ලා දානවා. අර හොරේකට වෛරක්කාරයෙකුට කරන්න බැරි. වෛරක්කාරයෙක් අපිට සමහරට අපි කියන්නේ බන්ධන බඳිනවා කියලා. බන්ධනයක් බඳින. නූලක් පන්න. තවත් කරන්න තියෙන දරුණු මොනවා හරි කරයි. ඒත් අපිව අපායට දාන්න බැරි වුණා. නමුත් දස අකුසල කර්මපතයන්හි පිහිටෝපු හිත හොරෙකුට කරන අපරාධයට වඩා වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා බිහිසුණි. මොනවද එතකොට දස අකුසල් කියන්නේ? කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාත,
අදත්තාදාන, කාම මිත්‍යාචාර. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. හිතින් කරන වැරදි 3ක් තියෙනවා. දැඩි ලෝභය, අවිද්‍යාව කිව්ව එකයි. ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේ කර්ම 10 යමෙක් කරනවා නම් ඔහු නිරේට නිදහස් පුද්ගලෙක්. නිරේට යන්න සුදුසු පුද්ගලෙක්. මනුෂ්‍ය ජීවිතයේ හරි ශ්‍රේෂ්ඨයි. තිරිසං සතර අපායෙම මිදිලා ඔබ එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ ජීවිතයට පයි කියලා. නමුත් මේ ජීවිතේ දැන්ද තව ටිකකින්ද හෙටද තව අවුරුදු ගානකින්ද නැති වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. නන්ද මැරෙන වෙලාව නන්ද දන්නෙත් නැහැ. නන්දටත් උනේ අකල් මරණය. ඊතලයක් එන්නලා මැරුණා. එහෙනම් සසර ප්‍රාණඝාත කර්ම කරලා තිබුණ නිසා අකල් මරණය. අනුන්ට විදලා ඇඟ හිල් කරලා මරලා තියෙන නිසා ඊතලයකින් ශරීරයේ සිදුරු වෙලා මැරුණා. ඒක තමයි කර්මයේ ස්වභාවය. ගහලා මැරුවොත් ගහලාමයි මරන්නේ. කපලා මැරුවොත් කපලාමයි මරන්නේ. වහපෝල මැරුවොත් වහ කැවිලමයි මැරෙන්නේ. ගිනි තියලා මැරුවොත් ගිනි තියලාමයි මරන්නේ. අපි යමෙකුට යමක්ද කළේ ඒක ඒ විදිහටම හෝ ඊට වඩා දරුණු විදිහටම හේනවා. ඒක දැනගෙන ඒකට කැමති නම් අපරාධ කරවට කමක් නැහැ. ඒකට අකමැති නම් මధుරේකටවත් ගහන්නේ. මధుරවත් තලනවනේ. එහෙනම් අපිටත් වෙන්නේ තැලිලම මැරෙන්න. වෙලාව ආවට පස්සේ නවත්තන්න බෑ කාටවත්. ඒකයි දේශනා කළේ මහණෙනි අද නන්ද සිව් දිසාවෙන් කොයි දිසාවට ගියා? අනු දිසාවෙන් කොයි දිසාවට ගියා? නන්ද අද මැරෙනවා. නන්ද මරණකින් බේරෙන්න කාටවත් බෑ. අපි කියනවා කෙනෙක් පාරේ හැප්පිලා මැරිලා. අපි කියනවා මේ ළමයට මං කොයි තරම් කීවද යන්න එපා කියලා. කියන දේ අහන්නෙම නැතුව. වෙනද මම කියපුවාම දෙපාරක් කියන්න ඕනේ. නමුත් මොන හේතුවක් හින්දාද දන්නේ මෙදා මෙච්චර එපා කියද්දී ගියා. ඕක කරගන්න තමයි ගියේ කියලා කියන අවස්ථා ඕන තරම් තියෙනවා. නමුත් ඒ වෙලාව ආපුහම සිද්ධියේ එළඹෙන තැනට යන්නේක නවත්තන්න කාටවත් බැහැ. ආන් ඒ නිසා මේ කර්මය කියන එකත් හරි භයානකයි. එහෙමනම් ධර්ම දේශනාවල තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා දස අකුසල කර්මපතයන්ගෙන් වැළකෙන්නම වීරිය වඩන්න ඕනේ. බුදුවරු ලෝකේ පහළ වෙලා අපිට කියලා දුන්නේ ඒක. හැම වෙලාවෙම උත්සාහ කරන්න. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. මරිච්ච ගමන් උපදින්නේ කොහෙද කියලා තීරණය කරන්නේ සීලය. ඒ නිසා සුගතියේද උපදින්න කැමති කෙනෙක් සිල් රකින්න ඕනේ. සිල් මත පිහිටන්න ඕනේ. ඒකේ ප්‍රාථමිකම වූ පංචශීලයේ මතවත්. මැරිලා ඔය සතර අපායේ ගියත් කමක් නැහැ කියලා හිතෙනවා නම් වැඩි වෙහෙසෙන්න ඕනේ අපි ඉන්න විදිය හොඳටම හොඳයි. නමුත් ඒකට අකමැති නම් තමයි වීරිය වඩන්න ඕනේ ගුණ ධර්ම මත පිහිටන්න. ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක් තුල සතර අපායට නොයා සුගතියෙන් සුගතියට ගමන් කරවමින් සංසාර සාගරයෙන් එතර යන්නේ අපේ පින්නතුන් සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ අවුලේගම වල්පාලුව පදිංචි එච්.එච්. සිරිමල් හාමි, එච්.එම්. සෝමාවති, එච්.එච්. විමලාවති, පුංචිමණිකා, සෝමාවති, නන්දාවති, අනුලාවති යන මව්වරුන් සහ පියවරුන් විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. එච්.එච්. කළුබණ්ඩා, එච්.එම්. ලුයිස් අප්පුහාමි පියාණන්, සහෝදරයින් වන ගුණරත් හාමි, පොඩි අප්පුහාමි, විජේරත්න යන අයට පුතා වන නන්දසිරි සමන් කුමාර පුතණුවන්ට මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ආශිර්වාද කරනවා දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ටිකිරිහාමි වයෝවෘද්ධ මෑණියන්ට පවුලේ දුවා දරුවන් ඇතුළු
සියලු දෙනාට බණ අසන බණ ඇසෙන සියලු දෙනාට නිවන් අවබෝධ කර ගැනීමට මේ දේශනාව උපකාරයක් වේවා. ලෝකයම කොරෝනා දුර්භික්ෂයෙන් නිදහස් වේවා. රට ආරක්ෂා කිරීමට ගොස් දිවි පිදූ සියලු රණවිරුවන්ට කොරෝනා රෝගයෙන් මියගිය ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් නිවන් සුවක් වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නේ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් පාරමී වේවා කියලා පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි හැමදෙනාම සාදු නාදරංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ ආරෝප වාහිනිය කුරුණෑගල ශාඛාවේ සිට පටිගත කරමින් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වන්නේ. නිෂ්පාදන දායකත්වයෙන් සහාය ලබා දුන් සැමටත් ස්තුතිය පුද කරමින් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.